Good evening. You're watching the news that matters to the people. Welcome to News 8. අයිබෝන් ආරම්භයේම බොහොම සුහදව ප්‍රශ්නාර්ථයක් ඉවත් කරන්න. මේකයි කොරෝනා ඩෙල්ටාව සමාජගත වේද? එහෙමත් නැත්නම් සමාජය කොරෝනා ඩෙල්ටාව ගත වේද? නොවන් දෙකෙන් මොකක් වුණත් වැඩි වෙන්නේ ජීවිත අවදානම. ඩෙල්ටා කොවිඩ් රට වට කරන ලකුණු. අපේ රටේ ජනතාව ඉදිරියේ එන්න තියෙන ව්‍යසනයකට සූදානම් නැහැ. බදියුදීන්ගේ ඥාති නිවෙස්වල තවත් මෙහෙකාර දැරියන් 11ක්. කුරු වැටුප් ගැටලු විසඳන පත්‍රිකාවක් සඳුදා කැබිනට්ටුවට. මේකේ තියෙන්නේ අපේ අරගලේ අපේ වේදනාව. අහස කැළඹෙයි. දිවයින හරහා තද සුළං. ටෝකියෝ ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට. සාමාන්‍යයෙන් අපිට තියෙනවානේ සනෝජ් අත්දැකීමක්. ලංකාවේ අපි හොඳ ආකාරම දන්න කාරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් පෙරහැර දුර ආවට කසපු පුරන හඬ ඈතට ඇහෙනවා. එතකොට ප්‍රේක්ෂකයා දන්නවා පෙරහැරත් එන්න නියමිතයි ළඟ කියලා. නොවන් ආයි කොරෝනා මර්ධන නීති දැඩි කරන්න ඕන කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුතුරු අගවන එකම දැඩි කරන්න සිද්ධ වෙනවා කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශය අනුතුරු අංගවන එක ඇතුලේ තියෙන්නේ අවදානමට බරපතල විදිහට ලෑස්ති වෙන්න ඕන කියන එකද? අපිට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි මේ රෝගීන් ලංකාවේ බස්නාහිර පළාතෙනුත් උතුරු පළාතෙනුත් දකුණු පළාතෙනුත් නැගෙනහිර පළාතෙනුත් හමු වෙලා තියෙනවා කියන්නේ. ඔය කියන සෑම පළාතකින්ම හමු වෙලා තියෙනවා නම් ලංකාවේ අනෙක් පළාත්වලින් හමු නොවුනත් ඉතින් නැහැ කියන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම මේ මොහොත වෙන විට කවුරුත් දන්නවා 100කට අඩු සංඛ්‍යාවක් තමයි මේ රෝගීන් අපිට හමු වෙලා තහවුරු කරලා තියෙන්නේ. නමුත් ඒ තහවුරු කරලා තියෙන්නේ නියැදි වලින් සාම්පල් වලින්. නමුත් මේක වඩා විශාල සංඛ්‍යාවක් මේ වෙන පරිසරයේ අපේ අතර ඉඳ තියෙනවා. මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි මාසය තුල මෙරට ප්‍රධාන වෛරස් ප්‍රභේදයක් බවට පත්වීමේ අවධානමක් පවතින බවයි. ලෝකයේ අනෙකුත් රටවල ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය ගැන සැලකිල්ලට ගනිමින් ඒ බව ප්‍රකාශ කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. ඊට ප්‍රධානතම හේතු වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමේ වේගය අධික වීමයි. දැනට රට තුල ක්‍රියාත්මක එන්නත් වැඩපිළිවෙල ගැන සෑහීමකට පත්විය හැකි වුවත් එන්නත් ප්‍රමුඛතාවයන්ට අනුව ලබා දීමේ ගැටලුව තවමත් පවතින බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එක් එන්නත් වර්ග පළාත් මට්ටමින් බෙදා දීම වෙනුවට ඒවායේ ක්‍රියාකාරීත්වය හා වැඩිම වයස් සීමා සලකා බලමින් ලෝක ප්‍රවණතාවයන්ට අනුකූලව එන්නත්කරණය සුදුසු බව සංගමයේ මතයයි. එසේ නොවුනහොත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත්කරණය ඵලරහිත බව ඔවුන් පෙන්වා දෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රශ්න කරන්නේ ලෝකයේ අනිකුත් රටවල් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සුදුසු එන්නතක් තෝරා ගනිද්දී අප ඒවා නොසලකා ඩෙල්ටා ප්‍රභේදය ගැන දත්ත නොමැති එන්නත් හදිසිය අනුමත කරගන්නට යොමු වන්නේ ඇයිද යන්නයි. ඊට අමතරව සංචරණ සීමා ලිහිල් කිරීමේදී කටයුතු කර ඇති ආකාරය ගැන යලි සලකා බැලිය යුතු බවද එම සංගමය පවසනවා. විශේෂයෙන් පිරිස් ඒකරාශී වීමේ සංඛ්‍යාව අවම වශයෙන් 50-60 අතර සීමාවේ හෝ සුදුසු පරිදි දැනට වඩා අඩු මට්ටමකින් පවත්වාගෙන යා යුතු බව ඔවුන්ගේ මතයයි. එලිමහන් ස්ථානවලදී එම ඒකරාශී වීම සිදු විය යුතු බවත් ඒකරාශී වී සිටින කාලය දැනට අවසර දී ඇති කාල සීමාවට වඩා අඩු විය යුතු බවත් ඔවුන් පෙන්වා දෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති පිරිස්ද රට තුල සිටින බැවින් ඔවුන් එම ක්‍රියාවලිය සඳහා පෙළඹවීමට යන්ත්‍රණයක් සකස් කළ යුතු බවයි. මේ අතර ජාතික විද්වත් සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරුන් ඩෙල්ටා ප්‍රභේදයට මුහුණ දීමට සූදානම් විය යුතු බව අවධාරණය කළා. දැන් මේ ඩෙල්ටා ප්‍රභේදය නිසා තමයි තායිලන්තයත් මියන්මාරයත් ඉන්දුනීසියාවත් මේ සෞඛ්‍ය පද්ධතීන් බිඳ වැටෙන තරමටම බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ. ඉතින් මේකෙන් පාඩම් නොගෙන අපි ක්‍රියාත්මක නොවුනොත් අපිටත් මේ අර්බුදයට මුහුණ දෙන්න වෙනවා. එන්නත් කරන්නේ ඒ අධි අවදානම් කණ්ඩායම් සොයමින් එන්නත් කළේ නැහැ.
ඒ නිසා මේ අර්බුදය අනිත් රටවල් වලට වගේම අපිටත් මුහුණ දෙන්න වෙනවා. උන්නත්කරණය 14%ක වගේ සීමාවක තමයි ඉන්නේ එන්නත් දෙකම ලබා දීපු අය. ඒ කියන්නේ 85%ක විතර ජනගහනයක් ඉන්නවා අපි එන්නත් එකක් හෝ එහෙම නැත්නම් එන්නත් එකක්වත් ලබා නොදීමු. 120ක ප්‍රමාණයක් තමයි එන්නත් දෙකම ලබා දීලා තියෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ අම්පාර ප්‍රදේශවල. ඒ නිසා කිසිසේත්ම අපේ රටේ ජනතාව ඉදිරියේ එන්න තියෙන ව්‍යසනයකට සූදානම් නැහැ කියලා තමයි අපි හිතන්නේ. මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය රෝගීන් 61ක් අඳුනගෙන තියෙනවා. ඔබ දන්නවා ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ ඉතාම දරුණුයි. PCR කරන ප්‍රමාණයක් පහුගිය කාලයට වඩා අඩු ප්‍රමාණයකින් තමයි කරන්නේ. එහෙම බැලුවොත් PCR සාමාන්‍ය විදිහට අඩු ගන්න 20000ක් 25000ක් වගේවත් කරනවා නම් මීට වඩා රෝගීන් සංඛ්‍යාවක් හඳුනා ගන්න ඇති හැකි වෙයි කියලා මම හිතනවා. එයි මේ විදිහට රෝගීන් දවසින් දවස වැඩි වෙන්නේ. මේ අපි 4 වෙනි රැල්ලට අතවන්නනවාද? ඒකයි අද ප්‍රශ්නය. මේ අතර දෛනිකව කොවිඩ් ආසාදිත දරුවන් 5 දෙනෙකුට වැඩි පිරිසක් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී විජේ සූරිය මහතා පවසනවා. ඔහු සඳහන් කළේ කොවිඩ් ආසාදිතව මෙරටදී දරුවන් 10 දෙනෙකු පමණ මේ වෙන විට මිය ගොස් ඇති බවයි. මේගිය දරුවන් 10 දෙනාටම යම් ආබාධ සංකෝලතාවයන් තිබූ දරුවන් තමයි මේ යාමට හේතු වෙලා තියෙන්නේ. ඒක තමන්ගේ දරුවන් පිටස්තර පුද්ගලයන් සමග ගැවසීම අවම කරන්න ඕන. අනවශ්‍ය පුද්ගලයන් සහ සමාජයට යැවීම වළකින්න ඕන. මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 500කට අධික බැවින් වසංගත තත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව වෛද්‍ය ජී විජේ සූරිය මහතා ප්‍රකාශ කළා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඩෙල්ටා ප්‍රභේදයේ හේතුවෙන් ලෝකයේ මතුවැති තත්ත්වය ගැන පැහැදිලි කළා. The Delta variant is reaping around the world. ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට ඉතා ශීඝ්‍රයෙන් ලෝ පුරා පැතිර යනවා. සෞඛ්‍ය හා සමාජ සීමා ලිහිල් කිරීමේදී සෞඛ්‍ය සේවකීන්ගේ සහ සෞඛ්‍ය පද්ධතීන් වලට එයින් එල්ලවන බලපෑම සැලකිය යුතුයි. එන්නත්කරණය අඩු රටවල මේ වන විට පවතින තත්ත්වය ඉතා දරුණුයි. මීට පෙර සාර්ථක ලෙස COVID-19 ප්‍රථම හා දෙවන රැල්ල මර්ධනය කිරීමට හැකි වූ රටවල්ද මේ වන විට ඉතාමත් අසරණ වී තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට රටවල් 104ක පැතිර ගොස් තිබෙනවා. අපි හිතනවා ප්‍රබල ප්‍රභේදයක් ලෙසට මෙම ඩෙල්ටා ප්‍රභේදය ලෝපුරා ඉදිරියේදී පැතිරියයි කියලා. 19 strain circulating worldwide. එන්නත්කරණයෙන් පසුව ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා විය හැකිද? There are reports coming in. අපිට මේ වන විට වාර්තා ලැබෙමින් පවතිනවා එන්නත්කරණය සිදු කළ පුද්ගලයින්ටද ඩෙල්ටා ප්‍රභේදය වැළඳී ඇති බව. බහුතරයක් රෝහල්වල දක්නට ලැබෙන්නේ එන්නත්කරණය නොකළ ජනතාවයි. අපි දන්නවා එන්නත්කරණයෙන් 100%ක ආරක්ෂාවක් නොලැබෙන බව. නමුත් යම්කිසි ආරක්ෂාවක් මෙන් ලැබෙනවා. නමුත් මෙම වෛරසය අපට වැළඳී තවත් පුද්ගලයෙකුට බෝ විය හැකි නිසා තමයි අපි දිගින් දිගටම මුව ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය ඇතුළු අනිකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න උපදෙස් ලබා දෙන්නේ. ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට කිසියම් හෝ එන්නතක මාත්‍රා දෙකම ලබා ගත යුතුයි. Any of the 2-dose vaccines to be fully protected against the Delta variant. ගෝලීය වසංගත තත්ත්වය අවසන් කිරීමට තව කොපමණ කාලයක් ගත වෙයිද? We're in the midst of a growing කොරෝනා වසංගතයට මුහුණ දෙන සමාජ ස්තර දෙකක් තියෙනවා. ඇති සහ නැති සමාජ කාණ්ඩ දෙක. මේ ස්තර පද්ධති දෙක දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. ඒක තමයි Taman මේන් ආරක්ෂා වෙලා ඉන්නවා කියලා හිතන උදවියට මේක අවදානමක්. මොකද ඒගොල්ලෝ අනිත් අයව නොසලකා හරිනවා. එමගින් මෙම වෛරසය පැතිරීමට ඉඩකඩ තිබෙනවා. මොකද අපි හැමෝම තවමත් මේ වසංගතය පරාජයටපත් කළ නැහැ. නමුත් අපිට එය කළ හැකි. අවශ්‍ය තරමින් එන්නත් නිපත විය හැකි. ඉන්පසු ලෝකය යලි විවෘත කළ හැකි. තව මාස කිහිපයකින් මේ කිරීමට අපට හැකි. In few months it can open up. ආත්මාර්ථකාමී වෙනවා නම් වෙන්න Tamanගේ වගකීම යුතුයකම ඉෂ්ට කරන්න. එහෙම අපි හැමෝම කරද්දී රටක් විදිහට අපිට ගොඩ යන්න පුළුවන් වෙයි. ඒ කොහොම වුණත් අදත් දැනට 1220ක් අලුතින් පොසිටිව්. එහෙම පොසිටිව් වෙද්දී හොඳ වෙලා ගෙදර යන්න පුළුවන් වුණේ 957කට විතරයි. අලුතින් වාර්තා වන රෝගීන් වැඩි වෙලා සුව වෙන අය අඩු වෙනවා කියලා කියන්නේ රෝහල් පද්ධතිය උපරිම සීමාවට ලං වෙන එකද? කොහොමදත් මේ වෙද්දී රෝහල්වල 27668 දෙනෙකු කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබනවා. මරණවලත් අඩුවක් කියන තරමට පේන්නේ නැහැ.
තවත් කොරෝනා මරණ 43ක තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළා. මේගේ පුද්ගලයන් අතරින් 17 දෙනෙකු කාන්තාවන්. ඊයේ නව කොරෝනා ආසාදිතයින් 1815ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් 30 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින්. ඊයේ වැඩිම ආසාදිතයින් පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 438ක්. කොළඹින් ආසාදිතයින් 364ක් හඳුනාගෙන ඇති අතර කළුතරින් ආසාදිතයින් 119ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 921ක්ම වාර්තා වුණේ බස්නාහිර පළාතෙන්. රත්නපුරෙන් 138ක්, අම්පාර සහ ගාල්ලෙන් 85 දෙනා බැගින්, කෑගල්ලෙන් 83ක්, මහනුවරින් 69ක්, යාපනයෙන් 57ක්, බදුල්ලෙන් 56ක් සහ මාතරින් 50ක් ඊයේ ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. පොළොන්නරුවෙන් 47ක්, මාතලෙන් 42ක්, මඩකලපුවෙන් 29ක්, කුරුණෑගලින් 26ක්, අනුරාධපුරයෙන් 21ක් සහ නුවර එළියෙන් 16ක් ඊයේ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ ලැයිස්තුවට එකතු වුණා. මේ අතර පසුගිය සතියක කාලය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 11056 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තා වීම යලි ඉහළ ගොස් ඇත්තේ පසුගිය 17 වෙනිදායින් පසුවයි. ගත වූ දින 4 තුළ 1500 ඉක්ම වූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වුණා. එලෙස ගත වූ සතියේ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන්. එමෙන්ම මෙරට ගත වූ සති දෙකක කාලය තුළදී COVID-19 ආසාදිත මරණ 611ක වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කොවිඩ් මර්ධන ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ අදත් දිවයින දිස්ත්‍රික්ක 21ක මධ්‍යස්ථාන 215කදී කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම සිදු කෙරුණා. පාතතුම්බර මඩවල ප්‍රදේශයේදී ජනතාවට අද මොඩර්නා එන්නත ලබා දීම සිදු වුණේ පාතතුම්බර මදීනා විද්‍යාලයේදී. ජංගම එන්නත් කරන වැඩසටහන යටතේ අද මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ දුෂ්කර ප්‍රදේශවල වැඩිහිටි ජනතාවට නිවසටම ගොස් එන්නත් ලබා දීම සිදු වුණා. මෙම වැඩසටහන යටතේ ප්‍රදේශයේ 350කට වැඩි පිරිසකට එන්නත් ලබා දීම සිදු කෙරුණා. කොවිඩ් මර්ධන ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ දිනේ මෙරට පුද්ගලයන් 1,60,622 දෙනෙකුට කොවිඩ් මර්ධන එන්නත ලබා දී තිබෙනවා. Coming up next on News 8. ක්‍රිකට් ඉඩෝරයට පොද වැස්සක්. As after 9 years, Sri Lanka have finally beaten. ඒ පොදවැස්සේ මතක අලුත් කරගන්න කලින් අපි යමුද ටෝකියෝ. නොවන් මෙවර ටෝකියෝ ඔලිම්පික් කුරලේ පළමුරම් පදක්කම ලැබුණේ චීනය නමින්. ශ්‍රී ලංකාවේ ටෙහානි එගොඩවෙල ඔලිම්පික් උළෙලේ මීටර් 10 වායු රයිෆල් සුදුසුකම් ලැබීමේ ඉසව්ව සඳහා අද උදෑසන සහභාගී වුණා. එහිදී ඇයට හිමි වුණේ 49 වන ස්ථානයයි. අසාකා වෙඩි තැබීමේ පිටියේ පැවති මෙම තරගයේදී ටෙහානි මුළු ලකුණු 611.5 හිමි කරගත්තා. මේ අතර නිලුක කරුණාරත්න අද බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ පළමු තරගයේ සඳහා සහභාගී වූ අතර එම තරගයේ ප්‍රතිවාදී චීන තායිපේ ක්‍රීඩක වැං සූවේ හමුවේ වට 2-0ක් ලෙස පරාජය වුණා. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනාගත්තේ චීනයයි. ඒ මීටර් 10 වායු රයිෆල් කාන්තා වෙඩි තැබීමේ ඉසව්වෙන්. ඒ ටෝකියෝ දැන් අපි යමු කොළඹ පිටියට. කොළඹ ක්‍රීඩා පිටියේ තොරතුරු මෙහෙමයි. දෙවනි එක් දින තරගයේ අවාසනාවන්ත විදියට ළඟටම ඇවිල්ලා අපි පෙරදුනා. ඒත් අපි අන්තිම එක කොහොම හරි දින්නා. ඒ ඩක්වර්සා ලුයිස්නයාට අනුව කඩලු 3කින්. කොහොම වුණත් තරඟ 3කින් සමන්විත එක් දින තරඟාවලිය දෙකට එකක් ලෙස ඉන්දියාව ජය හිමි කරගත්තා. ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තුව පැතුම කමක් නෑ. T20 එක අපි ගේමක් දෙමු. කොළඹ ආරු ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසිය වාසිය තිනු ඉන්දිය ක්‍රිකට් නායක ශිඛර් ධවන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුබාර 47කට සීමා වුණා. ඉන්දිය ක්‍රීඩකයන්ට පන්දුබාර 43යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කිරීමට හැකි වූයේ ලකුණු 225ක් පමණයි. පෘථ්වි ෂෝ ලකුණු 49ක් රැස් කළා. පන්දු යැවීමේදී අකල ධනංජය හා ප්‍රවීන් ජයවික්‍රම කඩලු 3 බැගින් දවා ගත්තා. පිළිතුරු ඉලම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුබාර 39ක් අවසානයේ කඩලු 7ක් පමණක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසු කළා. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 76යි. බානුක රාජපක්ෂ ලකුණු 65ක් රැස් කළා. මෙම තරග ජයග්‍රහණය ඉන්දිය කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙරටදී වසර 9කට පසු ලද පළමු ජයග්‍රහණය වනවා. All around the ground, all around the dressing room, as after 9 years, Sri Lanka have finally beaten India. T20 සීරීස් එකේ මීට වඩා ලොකු දෙයක් කරන්න අලුත්
ජවයට හැකියාව ලැබේවා කියන එක තමයි රටේ ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තුව. ඒ කතාවේ විදිහට ඔබට වාර්තා කරන අතරතුර අපි යනවා තවත් ප්‍රවෘත්ති කිහිපයකට තව අවධානය යොමු කරන්න. මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක් පිලිසුම් තුවාල සහිත මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෝදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අධිකරණය අද අවසර දීලා තියෙනවා. ඒ ඔවුන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියේදී ගිනි තබා ගත්තේ යයි කියන දැරිය එම නිවසට රැගෙන විත් බාර දුන් තරවකරුද සැකකරුවන් අතර වනවා. ඔහු එම දැරියට අමතරව තවත් තරුණියක් හා බාල වයස්කාර දැරියන් 10 දෙනෙකු රිෂාඩ් බදූදීන් මහතාගේ පවුලේ ඥාතීන්ට මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා මීට පෙර රැගෙන විත් බාර දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මහත්මිය හමුවේ කියා සිටියා. මියගිය දැරියගේ මව තැරැව් කරුගෙන් ලබාගත් රුපියල් 30,000ක ණය මුදලක් හිලව්වීම සඳහා දැරිය රිෂාඩ් බදූදීන් මහතාගේ නිවසට රැගෙන විත් බාර දී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා. ඔහු අධිකරණයට දැනුම් දුන්නේ දැරියගේ මරණය සියදිවි හානි කර ගැනීමක්ද නැතහොත් මිනිස් ඝාතනයක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් දීර්ඝ ලෙස විමර්ශන සිදු කරමින් සිටින බවයි. ආර්ථික අපහසුතාවලින් පෙළෙන ඈත එපිට වතු ගම්මානවල ජීවත් වන දුප්පත් පවුල්වල දරුවන් කොළඹ ධනපති පන්තියේ නිවාසවල මෙහෙකාර සේවයේ යෙදවීම සංවිධානාත්මක මිනිස් ජාවාරමක් බවට පත් වී ඇතැයිද දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නා. එවැනි අපරාධ මැනලීමට අවශ්‍ය නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන අයෙකුගේ නිවසේම අපරාධ සිදුවීම ඉතා අවාසනාවන්ත කරුණක් වන්නේ යයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා. සැකකරුවන් 4 දෙනා අද උදෑසන සිට තවත් පැය 48ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මහත්මිය එදී පොලිසියට අවසර ලබා දුන්නා. ප්‍රශ්නගත නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තරුණියක මීට පෙර දූෂණය කළේ යයි සැකපිට අත්අඩංගුවටගත් මන්ත්‍රීවරයාගේ ඥාති සොහොයුරුකුද ඒ අතර වනවා. සැකකරුවන් 4 දෙනා ලබන 26 වෙනිදා පෙරවරු 10ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළා. මියගිය ඩයගම ඉශාලනීට සාධාරණයක් ඉටු කරන්නයි ඉල්ලා ඇය ඉගෙනුම ලැබූ අවිස්සාවේල්ල පුවක් පිටිය CCTM මහාවිද්‍යාලයේ දරුදැරියන් සහ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය එම විද්‍යාලයේදී ආගමික වතාවක් සිදු කළා. ළමා හා කාන්තා අයිතින් සුරක්ෂිත කර අපරාධකරුවන්ට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නයි බල කරමින් ත්‍රිකුණාමලයේ කාන්තාවන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ ත්‍රිකුණාමලයේ අනුරාධපුර මන්සන්දියේදී මේ අතර ප්‍රාදේශීය මට්ටමින් ළමා ආරක්ෂක අධිකාරී කාර්යාල පිහිටුවන ලෙස බල කරමින් ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් 60 නගරයේදී පැවැත්වුණා. මේ අතර නානුවේ ටේස් බෝඩ් වතුයායේදී උද්ඝෝෂණයක් පැවැත්වුණේ ඉශාලිනී වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවට ඉල්ලමින්. යාපනය මධ්‍යම බස්නවතුම්පලේදීද උද්ඝෝෂණයක් පැවැත්වුණේ ඉශාලිනීගේ මරණයට සම්බන්ධ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන ලෙස බල කරමින්. සිවිල් සංවිධාන කිහිපයක් සංවිධානය කර තිබූ මෙයට දේශපාලකයන්ද එක්ව සිටියා. ගුරුවරු තවම ඕෆ්ලයින්. ඒ විතරක් නෙමේ දවල්ට මහපාරේ පිකටින්. මෙම උද්ඝෝෂණයට පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් රැසක් එක්ව සිටියා. ගුරුවරුන්ගේ වැටුම ගෙවන්න නම් මහා ජනතාවගේ බදු මිසල් වලින් වරකට හුරලා ගන්න ඕනෙලු. අපි ආනවා පිනි මරුව එළියට දාලා සංස්ථාවල සභාපතිකම දීලා ගෙවන්නේ. එයාලා ගෙදරින් ගෙන ආපු සල්ලි වලින්ද වැටුප් ගෙවන්නේ නෑ. ඒවා තමයි බදු මුදල්. ඒවත් බදු මුදල්. සිං ආණ්ඩුව මොන උපරාති දැම්මත් අපි අපේ මේ සටන නවත්තන්නේ නෑ. මේකට දේශපාලනයක් නෑ. මේකට පක්ෂපාත නෑ. මේකේ තියන්නේ අපේ අරගලේ අපේ වේදනාව. මේ පොළවේ සටන තව ඉතුරුයි අපිට. මේ අතර පාර්ශව ගණනාවකින්
කුරුවැටුප් ගැටලුව විසඳීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මම හිතන්නේ වෘත්තීය සමිතියෙන් එක්ක මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා ඉතා සාර්ථක සාකච්ඡාවන් කිහිපයක් තිබ්බයි කියලා මට කිව්වා පෙරේදා. ඒ සමගම ඔහු කිව්වා අපි ඒ සම්බන්ධව අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් අවශ්‍ය වුණොත් ඒ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මම තාම දැක්කේ නැහැ. මම සමුදට ඒ ඉදිරිපත් කරන්න පුළුවන් බොහෝ දුරට. මේකේ ගුරු අයිතීන් වෙනුවෙන් සටන් කිරීමක් නෙවෙයි තියෙන්නේ. තවදුරටත් රජයත් ජනතාවත් අපහසුතාවයට පත් කිරීම සඳහා සිදු කරන වැඩපිළිවෙලක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා අපි ඊටාම ගෞරවයෙන් මේ උද්ඝෝෂණය කරන ගුරුවරුන්ගෙනුත් ඉල්ලන්නේ මේ අවුරුදු 24ක් විසඳිච්ච නැති ගැටලුවක් මේ ලෝක වසංගත තත්වයක් තුල ජනතාව ඒකරාශී කරලා ඇත්තටම ප්‍රශ්න විසඳනවා වෙනුවට වෙනත් අරමුණු එක කටයුතු කිරීමෙන් වළකී සිටින්න. අපි හැමදෙනාම මෙතන ඉන්නේ අපේ ගුරුවරුන් හින්දා. හැබැයි රජයන් හැටියට ගුරුවරුන්ට තමන්ගේ සේවයට සරිලන වැටුපක් පහසුකම් ලබා නොදීමේ ප්‍රශ්නයට විසඳුම් දීලා නැtei කියන එක අපට පිළිගන්න. ඒ වගේම අනිත් පැත්තෙන් රටේ තියෙන වටිනම සම්පත තමයි අපේ දරුවෝ. එතනත් ඒ ඔන්ලයින් අධ්‍යාපනය කරන්න ගුරුවරුන් ස්වේච්ඡාවෙන්. නමුත් අද ඒ සේවාව නැවතීම තුළ අපේ දුප්පත් අහිංසක කුඩා දරුවන් විශාල අභියෝගයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය සියලු පාර්ශ්ව මැද තැනකට ඇවිල්ලා රටේ යහපත වෙනුවෙන් निराකරණය කරගත යුතුයි. ඒකෙන් කියන්නේ නෑ ගුරුවරුන්ට පහසුකම් සහන වැටුප් විෂමතා ඉවත් කිරීම නොකළ යුතුයි කියන්නේ. ඒ කට්ටිය මතයක් හදනවා ගුරුවරු පාරට බහින එක වැරදි. මේක බහින වෙලාව නෙවෙයිලු. නැකතක් බල්ලා බහින්න කියලා තමයි කියන්නේ. එතකොට ආණ්ඩුව එවැනි මේ දුෂ්කර කාල සීමාවක පෝට් සිටියේ නැත්නම් වරාය නගරේ චීනට විකුණපු එක හරි. ඇමරිකාවට කෙරවල පිටියේ දීප එක හරි. එතකොට ඉන්දියාවට කතා කරලා නැගෙනහිර ජැටිය බැරනම් බටහිර ජැටිය ගනින් කියප එක හරි. පාර්ලිමේන්තුවේ ලොක්කන්ට සොක්කන්ට බොක්කන්ට ඔක්කොටම පදින වාහන ලක්ෂ 500කට වඩා වැඩි මුදලක එක වාහනයක් වෙන වාහන ගේන්න සැලසුම් කරප එක හරි. මේ ඔක්කොම හරි. ජනතාව කරන එක විතරයි වැරදි. ඔය අතරේ පහුගිය දවස්වල පහුගිය කාලේ වර්ෂ කිහිපය ඇතුළෙම ගැසට් ගැන අපිට තියෙන්නේ අපූර්ව මතක. ඒ පහුගිය කාලේ ඇතිවෙච්ච විවිධ වෙනස් ආකාරයේ සිදුවීම් නිසා මේ ගැසට් අවුලක් උතුරුමැද පළාතේ ගුරු පුරප්පාඩු පිරවීම සඳහා තරඟ විභාගය සඳහා ගැසට් එක මේ වෙද්දී නිකුත් කරලා තියෙනවා. බස්නාහිර පළාත් සභාව, නැගෙනහිර පළාත් සභාව උපාධිධාරීන්ගේ ඉල්ලීම් වලට අහුම්කම් දීලා වයස අවුරුදු 40 සීමාව දක්වා මේක අවුරුදු 5කින් වැඩි කරලා තියෙනවා. ඒ නිසා අපි උතුරුමැද පළාත් සභාවේ බලධාරීන්ගෙන් ඉල්ලනවා මේ 35 සීමාව අනිවාර්යෙන් 45 දක්වා වැඩි කළ යුතුයි කියන එක. ඒ වගේම තමයි මේ ගැසට් එකේ පුරප්පාඩු සහිත සමහරක් විෂයන් වලට උපාධියට හදාරපු විෂයන් ඇතුළත් කරලා නැහැ. උතුරුමැද පළාත් සභාවේ ශිෂ්‍ය උපදේශනය කියන විෂයට සමාජ විද්‍යාව හදාරපු උපාධිධාරීන්ගේ උපාධිය ඇතුළත් කරලා නැහැ. නමුත් මේ බස්නාහිර පළාත් සභාවේ ගැසට් එක මේ අවුරුද්දේම ගහපො බස්නාහිර පළාත් සභාවේ ශිෂ්‍ය උපදේශනය කියන විෂයට සමාජ විද්‍යාව කියන විෂය ඇතුළත් කරලා තියෙනවා. අපි අහනවා මොකද්ද මේ ගැසට් ගන්න වැඩපිළිවෙල? ආණ්ඩුවක් වුණාට පස්සේ මුළු රටටම එක වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ වගේම අපි දන්නවා මේ පුරප්පාඩු ලේඛනයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපිට හරිම සැකසිතයි මේ පුරප්පාඩු ලේඛනය හරිද කියන එක. සමහරක් විෂයන් මේ පුරප්පාඩු ලේඛනේ නැහැ. BC නෑ මේකේ. ඒ නිසා ආණ්ඩුව මේ කරන්න යන්නේ නැත්තම් මේ පළාත් සභාවේ බලධාරීන් මේ කරන්න යන්නේ උපාධිධාරීන් රවට්ටන වැඩක්ද මේ කරන්න යන්නේ. Coming up next on News 8. අහසින් වැටෙන අයිස්. දේශපාලන වේදිකාවේ ආර්ථිකය ගැන කතා කරනවා නම් ඒකේ කොහේ හරි තැනක බන්දුල ගුණවර්ධන ඇමතිතුමා නැති වෙන්නේ හරි අඩුවෙන්. පහුගිය දවසේ ආර්ථිකය ගොඩනගන්න තියෙන විකල්ප ගැන බන්දුල ගුණවර්ධන මහත්තයා කතා කරේ විපක්ෂයට විවෘත අභියෝගයකුත් කරමින්. මොහොරට මොහොර නැතුණත් විපක්ෂය අද ඒවලට උත්තර දුන්නා. ඊයේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රකාශ කළා දැන් මේ ආර්ථිකය ගොඩ ගන්න නම් කෝ ජාතික ආදායම් වැඩි කරගන්න ඕනි, එහෙම නැත්නම් ණය ගන්න ඕනි, එහෙම නැත්නම් තියෙන දේපල විකුණන්න ඕනි කියලා ඍජුවම ඇවිල්ලා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියා. අපිට තේරෙනවා ඒ නිසා ජාතික ආදායම වැඩි කරගන්න සැලසුමක් නැති නිසා මේ වෙලාවේ කරමින් ඉන්නේ ණය ගන්න එකයි, ණය ගන්න උත්සාහ කරමින් ඉන්න එකයි, දේපල විකුණන එකයි.
ලෝකයේ තියෙන ණය ශ්‍රේණිගත කිරීම සියල්ලම අපිට ණය ලබා දෙන්න සුදුසු නැහැ කියන තැනට අපි ශ්‍රේණිගත කරලා තියෙනවා. ආණ්ඩුව අවුරුදු එකමාර කරලා මේ බලතල සියල්ල ලබාගෙන රට අසාදු ලේඛනයට ලෝක ශ්‍රේණිගත කිරීම වලින් පත් කරලා අද කියනවා අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ රටේ ඉඩම් ටික විකුණන්න විතරයි කියලා. මේ රජයේ තියෙන කළමනාකාරීත්වය මේ සියල්ලගේ වැරදි නිසා අද ඒවට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන එක පැත්තකින් මේ රටේ ජනතාවගේ උරුමයෙන් මේ රජයේ තියෙන වැරදි නිසා වැරදි කළමනාකාරීත්වය නිසා රටේ උරුමය විකුණුවාට මේ රටේ ජනතාව එකඟ වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිවම බඳුනු ගුණවලට කියන්න ඕනේ. වැස්ස උනත් ඕනාවට වඩා වැස්සම ප්‍රශ්න. ඊයේ රෑ ඉඳලා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට තද වැස්ස. අදත් එහෙමයි, හෙටත් එහෙමයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමයි එහෙම කියන්නේ. බස්නාහිර සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති වී හැකි වෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි. මේ අතර දෙවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ක් දක්වා තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය ක්ෂණිකව විටින් විට පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩි විය හැකි බවයි. ඒ පිළිබඳව විමසිලිමත් වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දැනුම් දෙනවා. වර්ෂාවත් සමග ඩෙංගු පැතිර යාමේ අවධානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශය පවසනවා. දිස්ත්‍රික්ක 10ක් ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය සඳහන් කළේ කොළඹ, ගම්පහ, කළුතර මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක 10ක එලෙස ඩෙංගු රෝගය සීක්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බවයි. මදුරුවන් බෝවන ස්ථාන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යාමෙන් වළකින්නේයි ඒ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ජනවාරි 1 වෙනිදා ඉඳන් මේ දක්වා ඩෙංගු රෝගීන් 16000ක් රෝහල් වලට වාර්තා වෙලා තිබෙනවා. සෑම ඩෙංගු රෝගීන් 10 දෙනෙක්ගෙන්ම 7 දෙනෙක් වාර්තා වෙලා තිබෙන්නේ බස්නාහිර පළාත තුලින්. වතුර එකතු විය හැකි ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝ වෙන්නට පුළුවන්. අපිට මදුරු දර්ශනය අවම කර ගැනීම සඳහා සුදුසු මදුරු විකාශකයක් ආලේප කරන්න පුළුවන්. අත් සකුල් හොඳින් ආවරණය වෙන පරිදි ඇඳුම් අඳින්න අවශ්‍යයි දරුවන්ට. ඊට අමතරව දිවා කාලයේදී මේ දරුවන් නිදා ගන්නකොට net එකක් පාවිච්චි කරන්න. මොකද ඩෙංගු මදුරුවන් වඩාත් සක්‍රියව හැසිරෙන්නේ උදෑසන 6 සිට 10 දක්වා කාලය තුල. ඒ වගේම හවස් යාමේ හවස 3 සිට 7 දක්වා කාලය තුල. වසරේ ගත වූ කාල සීමාව තුල පුද්ගලයන් 7 දෙනෙකු ඩෙංගු වැළඳීමෙන් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. කොරෝනා අපිට පාලනය කරන්න බැරි එක හරි. හැබැයි ඩෙංගු අපිට මර්ධනය කරගන්න පුළුවන් අපි අපේ පරිසරය පිරිසිදුව තියාගන්නවා නම්. ලොවේ කොහේ වුණත් විපත් නැති හෙටක් උදා වේවා. අපේ පැතුම ඒක. හෙටත් රෑ 8ට යලිත් හමුවෙමු. සුබ රාත්‍රියක්. News 8.